සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධීමේ භික්ඛවේ ධම්මා තපනීයා කතමේ දේව ඉද භික්ඛවේ ඒකච්චස්ස කාය දුච්චරිතං කතං හෝති අකතං හෝති කාය සුචරිතං වචී දුච්චරිතං කතං හෝති අකතං හෝති වචී සුචරිතං තී. ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි, මේ 2022 වර්ෂය ඔබ සියලු දෙනාගේම යහපත් සත්පුරුෂ සීලුම සිතුම් පැතුම් ඉටු වෙන සුබ නව වසරක් වේවා. ඔබ හැම දිනාටම නිරෝගී සුවය ලැබේවා. ඒ නිරෝගී සුවය කායික නිරෝගීකමත් මානසික නිරෝගී සුවයත් ලැබේවායි කියලා මුලින්ම හැම දිනාටම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අද මේ රාත්‍රී කාලයේදී අපේ ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම මේ ධර්මය මුළු මහත් ලෝකයටම sannivedana කිරීම සඳහා Tamanගේ පුණ්‍යවන්ත දායකත්වය ලබා දෙනවා. කුරුඳුවත්ත සන්නස්ගම ලෙල්ලෝ පිටිය පදිංචි ලක්ෂ්මන් කුරුප්වාරච්චි මහතා සහ ගර්ලි වසන්තා මෙතනිය ඇතුළු දූ දරුවන් විසින් විශේෂයෙන් 2022 ජනවාරි 1 වෙනි දිනට 81 වෙනි වියට පා තැබූ කුරුවිට එච්.ටී. ප්‍රේමලතා පැලබත්ත මැණිකේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ප්‍රධාන අරමුණු විදියට අපි මේ මෑණියන්ට නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව අවසානයේදී ඔබ සඳහන් කළ තිබෙන සියලු දෙනාටම අපි පින් දෙන්න ආශිර්වාදය කරන්නට බලාපොරොත්තු වෙනවා. 2022 වර්ෂයේහි අපගේ නිත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන පින්වත් ඔබට අපි කිසියම් ආකාරයක ඔබට ධර්ම දේශනාවන් පසුගිය වසර කීපයක් පුරාවටම ගෙන අප බොහෝ ධර්ම දේශනාවන් ඔබේ ජීවිතයට වඩාත් ප්‍රායෝගික වශයෙන් දැනෙන ජීවිතේ බොහෝ දේවල් සකස් කරන්න අවශ්‍ය කරන ධර්ම කාරණාවන් අපි පැහැදිලි කළා. මේ වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙනවා ඔබට ඔබේ ධර්මඥානය තවත් වඩාත් හොඳින් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන වඩාත් වටිනාම ධර්ම කාරණාවන් ජීවිතයට සමීප කරවන්නට. ඒ නිසා මා කල්පනා කළා අද පටන් ඔබට මේ ඉදිරියේ පැවැත්වෙන දේශනාවන් අපේ ත්‍රිපිටක සාහිත්‍ය තුළ සඳහන් වන එක ග්‍රන්ථයකට විශේෂයෙන් ඒ ග්‍රන්ථයක සඳහන් වන සූත්‍ර දේශනාවන් පදනම් කරගනිමින් අපි ධර්ම දේශනා මාලාවක්ම සිදු කරන්නට විශේෂයෙන් අදහස් කළා. පින්වත්නි, ඔබ දන්නවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සඳහන් කරන විට අපි හැම වෙලාවෙම ත්‍රිපිටකය කියන වචනේ භාවිත කරනවා. මේ ත්‍රිපිටකයේදී අපි සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය ආදී වශයෙන් පිටකත්‍රයකට අපි මේ නම් කිරීමක් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න යෙදුණු ධර්මය එක එක කොටස් වලට මේක වින් කිරීමක් කරනවා. එනිසා මේ සූත්‍ර විදීම් පිළිබඳව ඊට අවශ්‍ය කරන මූලික පදනම් විච කාරණාවන් පිළිබඳව
මන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට ඔබේ මතකයේ රඳවා ගන්න අවශ්‍ය නිසාම අවශ්‍ය කරන ධර්ම කාරණාවක් පැහැදිලි කරන්න කැමැතියි. ඔබ දන්නවා බොහෝ වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ ස්වාමින් වහන්සේලාගේ ධර්මදේශකයන්න් වහන්සේලාගේ ධර්මදේශනාවලදී නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි අහවල් සූත්‍රයේ අහවල් පිටකයේ අහවල් නිකායේ අහවල් කොටසින් මේ සූත්‍රය උපුටා ගැනීමක් සිදු කළා. මේ ආදී වශයෙන් අපි බොහෝ වෙලාවට මේ කාරණාවන් පැහැදිලි කරන විට අපි බොහෝ පින්නතුන්ට ඒ පිළිබඳව තරම්ම පැහැදිලි අවබෝධයක් ඇත්තේ නැහැ. සමහර ඇත්තන්ට මේ පිළිබඳ ඉතාමත් හොඳින් අවබෝධයක් තිබෙනවා. සමහර පිරිස් බොහෝ වෙලාවට උත්සාහ කරනවා මුළු ත්‍රිපිටකයම පූජා කරන්නට. ඔබ ඔබේ දෑතින් එවැනි මහා පුණ්‍ය කටයුතු සිදු කරපු අවස්ථා ඕන තරම් ඇති. සමහර වෙලාවට ඔබ මේ ත්‍රිපිටක ග්‍රන්ථයන් ඔබේ හිස මුදුනින් බොහොම ගෞරවාන්විත විදියට ඔබේ විහාරස්ථානයේ හෝ වෙනත් තැනකට එය තැන්පත් කරන්නට වැඩම කරපු අවස්ථාත් ඔබට ඔබේ ජීවිතයේහි මතකයන් විදියට රැඳිලා ඇති. ඒ නිසා අපි අද පටන් මේ දේශනා මාලාව ඉදිරියටම දිගින් දිගටම අපි පවත්වාගෙන යන්නේ ඔබට පැහැදිලි අවබෝධයක් ඇති වෙන්න අවශ්‍ය කරන ධර්ම කාරණාවන් මා සඳහන් කළා. ත්‍රිපිටකයේ විදිහට සඳහන් කරපුවාම සූත්‍ර විනය අභිධර්ම විදිහට අපි කොටස් 3කට බෙදීමක් කරලා තිබෙනවා. විශේෂයෙන් සූත්‍ර පිටකයේදී දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය ආදී වශයෙන් මේ පොත් වෙන්කිරීම කරනවා. මේ දීඝ නිකායෙත් අපි මජ්ක්‍ධිම නිකායෙත් අපි දන්නවා. ඒ වගේත් අනු කොටස් තිබෙනවා කාණ්ඩ වශයෙන්. ඒ වගේම විශේෂයෙන් පස්වෙනි කොටස විදිහට සඳහන් කරපු කුද්දක නිකායේහි පොත් 15ක් තිබෙනවා. කුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිඋත්තක, සුත්ත නිපාත, විමානවත්තු, පේතවත්තු, තේරගහතා, තේරිගහතා, ජාතක පාළි, නිද්දේශ, පරිසම්පදා, අපදාන පාළිය සහ බුද්ධ වංශය සහ චර්යා පිටකය ආදී වශයෙන් මේ කොටස් 15ක් අපිට පේනවා. ඔබට පේනවා ඇති විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් මෙතනදී තිබෙනවා. අපි හරියටම දැනගන්න අවශ්‍ය වෙනවා ඒ ග්‍රන්ථ කොයි කොටසටද අයත් වෙන්නේ කියලා. මා සඳහන් කළේ සූත්‍ර පිටකයට තමයි මේ කියපු සියලුම කොටස් ටික අයත් වෙන්නේ. ඊළඟට අපි විනය පිටකය ගත්තට පස්සේ විනය පිටකයේ කොටස් 5කට බෙදලා වෙන් කිරීමක් කරනවා. ඒ තමයි පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහවග්ග පාළි, චුල්ල වග්ග පාළි සහ පරිවාර පාළි ආදී වශයෙන් මේ කොටස් 5 බෙදලා වෙන් කිරීමක් කරනවා. අභිධර්ම පිටකයේ ගත්තට පස්සේ කොටස් 7ක් යටතේ විග්‍රහ කිරීමක් කරනවා. ධම්ම සංගණිප්පකරණය, බංග ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, ධාතු කතාවත්තු ප්‍රකරණය, පුජ්‍යල පඤ්ඤාති ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ ප ဋ ාණ ප්‍රකරණය ආදී වශයෙන් මේ කොටස් 7 පිළිබඳව අභිධර්මයේදී වට ඉගැන්වීම් කරනවා. ඒ නිසා පින්වත්නි මේ බොහෝ කොටස් ඔබට ඔබේ නිවසේ සිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඔබ පුස්තකාලයකට ගියත් එහෙම නැත්නම් අන්තර්ජාලයේ වුවත් මේ බොහෝ ග්‍රන්ථයන් ඔබට පරිශීලනය කරන්න පුළුවන්. සමහර ඇත්තන්ට අපි දන්නවා මේ බොහෝ දේවල් අධ්‍යයනය කිරීමේදී ඒවා කියවලා තේරුම් ගන්නට බැරි අපහසුතාවක් තිබෙනවා. එහෙම නැත්නම් පාලි භාෂාවේ සඳහන් වන කාරණාවන් තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම සිංහල පරිවර්තනයන්ට සමහර ලාට වෙනි පරිවර්තනයන් පවා කියවලා තේරුම් ගැනීමේ අපහසුාවක් තිබෙනවා. ඔබට මා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ බොහෝ ධර්මකාරණාවන් Taman ඉගෙන ගැනීමේදී සහ භාවිත කිරීමේදී අතිශය වෙහෙසවන ආකාරයකට එහෙම නැත්නම් ඔබේ මනස කිසියම් ආකාරයක වෙහෙසකර තත්යකට පත් කරගන්න එපා. ඔබ දන්නා ධර්මකාරණාව අපිට අවශ්‍ය වන්නේම ඒ ජීවිතේට පුහුණු කර ගැනීම. බහුලී කතාය, ඥානි කතාය, වත්තු කතාය මේ ආදි වශයෙන් අපිට පේනවා දේශනාවන් වල පැහැදිලිව පේනවා. අපි වැඩියෙන් මේ ධර්මය භාවිත කිරීම තමයි ඊටමත් වැදගත් වෙන්නේ. ඒ භාවිත කිරීම කියලා කියන්නේ පුහුණුව අපිට අවශ්‍ය වෙනවා. පුහුණුව කියලා සඳහන් කළේ ඔබේ මනස මේ සඳහා පුරුදු පුහුණු කර ගැනීම. කොටිම සඳහන් කළොත් අපි සමත විදර්ශනා භාවනාවකට අපේ මනස යොමු කිරීම, සත්ත බොජ්ජංග ධර්මයන්ට අපේ මනස යොමු කිරීම. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට Tamanගේ මනස පුරුදු කරගන්න පුළුවන් නම් ඔබ ඉගෙන ගන්නා ධර්මයේ තුල ලොකු වටිනාකමක් තිබෙනවා. ඒ නිසා පින්වත්නි මා මුලින් සඳහන් කළ ආකාරයකට අද මා පටන් මේ දේශනා මාලාවට ඔබට කරුණාවෙන් මතක් කර සිටිනවා. ඔබට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මම බොහොම සරල ආකාරයකට සහ
ප්‍රායෝගික වශයෙන් ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ධර්ම මාර්ගයට ඔබේ සිත යොමු කරගන්න පුළුවන් ආකාරයකට මේ කොටස් ටික මම විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. අද පටන් මේ දේශනා මාලාවේදී මා තෝරාගත්ත කෘතිය තමයි නැත්නම් ත්‍රිපිටකය තමයි අංගුත්තර නිකාය. සූත්‍ර පිටකේ මා සඳහන් කළා කොටස් පහක් තිබෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ආදී වශයෙන්. කුද්දක නිකායෙත් කොටස් 15ක් තිබෙනවා. ඒකට මම මේ තෝරාගෙන තිබෙන්නේ මේ අනුපිළිවෙලට ගත්තට පස්සේ මම සඳහන් කරපු කාරණාවේදී හතරවෙනි කොටස තමයි මම යොදාගෙන තිබෙන්නේ. ඒ තමයි අංගුත්තර නිකාය කියන කොටස. මේ අංගුත්තර නිකායේ පළවෙනි පොත තමයි මම යොදාගත්තේ. ප්‍රථම භාගයේ ඒකක දුක්ඛ තික නිපාතය කියලා කියන කොටස්. ඒකට ඔබට ඔබේ නිවසේ මේ ත්‍රිපිටකයේ තිබෙනවා නම් ඔබට පුළුවන් මේ මා කියන විට පරිශීලනය කරන්නට. ඒ වගේම ඔබට යම් විදියකින් ඔබේ ධර්මඥානය වැඩි දියුණු කරගන්න අවශ්‍ය නම් මේ කියන අංගුත්තර නිකාය කෘතිය එහෙම නැත්නම් ධර්ම ග්‍රන්ථය අපි බොහොම ගෞරවාන්විත විදිහට සලකන්නේ අපි ජාතක පොත් වහන්සේයි කියලා සඳහන් කරනවා. ඒ හා සමාන ආකාරයකටම මේ කෘතියන් වලට අපේ පූර්ණ ගෞරවය තියෙන්න අවශ්‍ය වෙනවා. ශ්‍රද්ධාව තියෙන්න අවශ්‍ය වෙනවා. ඒ විශ්වාසය තියෙන්න අවශ්‍ය වෙනවා. හේතුව මොකද මහාර්ගෝ ධර්මයන් තමයි පින්වත්නි මේ තුල අන්තර්ගත වෙලා තිබෙන්නේ. දැන් එතකොට බලන්න මා සඳහන් කළ ආකාරයකට අංගුත්තර නිකාය මම යොදාගත්තා. පළවෙනි කොටස. හැබැයි මේ කොටසෙත් බොහෝ වෙලාවට සූත්‍ර ගණනාවක් තිබෙනවා. පළවෙනි කොටසේ ඉඳලා එහෙම නැත්නම් ධර්ම කාරණා 1 ඉඳලා ක්‍රමානුකූලව 2 3 4 5 6 7 ආදී 8 9 10 ආදී වශයෙන් අපිට පේනවා කොටස් ගණනාවක් යටසේ එක එක ධර්ම කාරණාවන් විස්තර කිරීමක් කරනවා. මේ සූත්‍ර ගත්තට පස්සේ සමහර සූත්‍ර ගොඩාක් දිගයි. ඔයත් දන්නවා දීඝ නිකායේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ගත්තට පස්සේ විශේෂයෙන් දීඝ නිකායේ තියෙන සූත්‍ර පිටු ගණනාවක් විස්තර කරනවා. යම් සිද්ධියක් පිළිබඳව අවස්ථාවක් පිළිබඳව පුජ්‍යලියන් පිළිබඳව දීර්ඝකට විස්තර කිරීම කරනවා. අපිට පේනවා අංගුත්තර නිකාය කුද්දක නිකායෙත් අපිට සඳහන් වෙන්නේ ඊටාම කුඩා ගණේ කොටස් විදිහට විග්‍රහ කිරීම කරලා පස්සේ වැඩිපුර ධර්ම කාරණාවන් විග්‍රහයට ලක් කිරීමක් කරනවා. නමුත් මම මෙතනදී අදහස් කරන්නේ අපට අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න බලමු. හැම ධර්ම කාරණාවක්ම අපට අපේ ජීවිතයට සම්බන්ධයි. සම්බන්ධ නැහැයි කියලා කිසිවක් අපිට මෙතනදී ඉවත් කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ කුද්දක නිකායේ තිබෙන තනින් තන සූත්‍ර තමයි මම විශේෂයෙන් පාදක කරගන්නේ. අද මේ දේශනාව සඳහා මා පාදක කරගත්ත ගාථා පාඨය මුලින් ඔයයන්ට සඳහන් කළා. ඒ ගාථා පාඨය විශේෂයෙන් ඔබට මා සඳහන් කළේ මේ තපනීය කියන සූත්‍ර දේශනාව. එව නැත්තම් මේ තපනීය කොටස අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. හේතුව මොකද? මේ තපනීය කියලා කියන නමින් සූත්‍ර කීපයක් තිබෙනවා. පින්වත්නි අපිට පේනවා ත්‍රිපිටක සාහිත්‍ය පරිශීලනය කරනකොට එකම නමින් සූත්‍ර කීපයක් අපිට මුණ ගැහෙනවා. ඒ එකම කාරණාව සමහර වෙලාවට විවිධ ස්වරූපයෙන් විග්‍රහයට ලක් කිරීමක් කරලා තිබෙනවා. දැන් මම ඔය ඇත්තන්ට යොදාගත් කොටස එහෙම නැත්නම් මම කිව්වා මුලින් පළවෙනි පොත අංගුත්තර නිකායේ සඳහන් වන ප්‍රථම භාගයේ කොටස තමයි මම තෝරාගෙන තියෙන්නේ. ඒතකොට මේ ප්‍රථම භාගයේ සඳහන් වන සූත්‍රය තමයි තපනීය සූත්‍රය. අංගුත්තර නිකායේ දුක නිපාතේහි කම්මකරණ වර්ගයේ සඳහන් වන තපනීය සූත්‍රය තමයි මම යොදාගත්තේ. එතකොට අපිට මා සඳහන් කළ මේ ත්‍රිපිටක සාහිත්‍යය තුළ මේ තපනීය කියලා කියන ආකාරයට නමින් සඳහන් කරපු තවත් සූත්‍ර කීපයක් පිළිබඳවම අපිට සොයාගන්නට පුළුවන්කමක් තිබෙනවා. අංගුත්තර නිකායේ දසක නිපාතේත් අපිට තපනීය කියලා සූත්‍රයක් මුණ ගැහෙනවා. කුද්දක නිකායේ ඉතිවුත් පාළියෙත් අපිට හම්බ වෙනවා තපනීය කියලා සූත්‍රයක්. එතකොට මේ හැම කාරණාවක්ම අපිට පේනවා එක හා සමාන විදියට එකම ධර්ම කාරණාවක් පිළිබඳව තමයි විවිධ ආකාරයෙන් විවිධ පැතිකඩවල් වලින් අපට විග්‍රහ කිරීමක් කරලා තිබෙන්නේ. දැන් පින්වත්නි තපනීය කියන වචනේ අරගත්තට පස්සේ මං හිතුවොත් මෙන්න මේ විදිහට ඔබට සරලව සඳහන් කළොත් මේක පසුතැවීම පිළිබඳව. හේතුව මොකද මේ පසුතැවීම පිළිබඳව මේ 2022 වර්ෂයේහි මම ආරම්භයේදීම ඔබට පැහැදිලි කරන්නට මම උත්සාහ කිරීමක් කළේ විශේෂයෙන් අපට අපේ ජීවිතයේ තුළ විවිධ අවස්ථාවන් වලදී පසුතැවිලට ලක් වෙන්න සිදු වෙනවා. කම්පාවටපත් වෙන්න සිදු වෙනවා. මානසික වශයෙන් ලොකු පසුතැවිල්ලකට ලක් වෙලා කනස්සල්ලටපත් වෙලා
එතකොට අපිට ඒ වගේ සිදුවීමක් ඇති වෙනකොට ඒ සිදුවීම අපි කොහොමද තෝරාගන්නේ? ඒ වගේම මේ සිදුවීම කොහොමද අපි විසඳගන්නේ? ඊළඟට එවැනි සිදුවීමක් ඇති වුණාට පස්සේ අපි කොහොමද ඒ වළක්වා ගැනීම සඳහා එහෙම නැත්නම් ඒක ඉවත් කර ගැනීම සඳහා මොන විදියේ ක්‍රමයක් අනුගමනය කළ යුතුයයි කියලා කියන කාරණාව අපිට මෙතනදී විග්‍රහයට ලක් කරගන්න පුළුවන්. ඔබ කිසිසේත්ම වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. හේතුව මොකද මේ සූත්‍ර දේශනාවක් ආද පටන් ගත්තේ කියලා කිව්වට මේ සූත්‍රයක් පදනම් කරගෙන ඔබට ඔබේ ජීවිතය තුළ තියෙන කාරණාවක් පිළිබඳව තමයි අත වශයෙන්ම නිරන්තරයෙන් මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. සමහර වෙලාවට මේ මොහොතේදී මේ පවතින මොහොතේදී ඇතිවෙච්ච ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්. ඔබට ඔබේ ජීවිතයේ තුළ ඇතිවෙච්ච ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්. මේ ඕනෑම කාරණාවක් පිළිබඳව මේ දේශනාවකට පදනම් කරගෙන පින්වත්නි අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් බලන්න මේ සූත්‍ර කීපයකම සඳහන් වන ධර්ම කාරණාවන් අපිට මූලික වශයෙන් ඔබට පැහැදිලි කරලා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට අංගුත්තර නිකායේ පළවෙනි පොතෙන් මම සඳහන් කරගත්ත තපනීය සූත්‍රය. එතකොට මේකේ සඳහන් වෙන දේ මේ භික්ඛවේ ධම්මා තපනීයා කතමේ දේව ඉද භික්ඛවේ ඒකච්චස්ස කාය දුච්චරිතං කතං හොති අකතං හොති කායසෝචරිතං මේ ආදී වශයෙන් සඳහන් කරනවා මේ මහණෙනි මේ ධර්ම කාරණාවන් දෙකක් තිබෙනවා. ඒ ධර්ම කාරණාවන් දෙක තමයි මේ ලෝකයේ තුල ජීවත් වෙන විට ඒ දෙදෙනා ඇතැම් මිනිස්සු කාය වශයෙන් එහෙම නැත්නම් කායික වශයෙන් යම් යම් දුෂ්චරිතයන් සිද්ධ කරනවා. ඒ වගේම කායික වශයෙන් ඔවුන්ට සුචරිත භාවයක් එහෙම නැත්නම් සුචරිත ක්‍රියාවන් වලට නිරත වෙන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒකට අපි දන්නවා මේ කාය වාච මන කියලා කියන නැත්නම් කායික වශයෙන් සහ වාචික වශයෙන් සහ මානසික වශයෙන් මේ කාරණාවන් තුන තමයි මෙතනදී මේ බෙදීමට ලක් කිරීමක් කරලා තිබෙන්නේ. එතකොට මේ කාරණා දෙක තමයි හොඳ සහ නරක විදියට වෙන් කරලා තිබෙන කාරණාවන්. කිසියම් කෙනෙක් Tamanගේ කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් Taman අකුසල කර්මයක් සිදු කරලා තිබෙනවා නම් එහෙම නැත්නම් තව පැත්තකින් ගත්තොත් පාපකාරී ක්‍රියාවක් සිදු කරලා තිබෙනවා නම් එය මෙතනදී සඳහන් කරන්නේ ඒ අකුසලයට බර වෙච්ච දෙයක් එයාට යම් දවසකදී එයාට පසුතැවිල්ලට ලක් වෙන්න සිදු වෙනවා. ඒතර කවුරු හරි කෙනෙකුට කායික වශයෙන් හෝ වාචික වශයෙන් හෝ මානසික වශයෙන් යම් යහපත් වූ ක්‍රියාවක් යට කරගන්න බැරි වුණා නම් ඒ ගැනත් එයා හිතලා පසුතැවිල්ලට ලක් වෙනවා. ඒතර මේක තවත් ඔබට සරල කරලා කියනවා නම් කරපු අකුසල් පිළිබඳව පසුතැවිලි වෙනවා. ඒ වගේම මේ කරගන්න බැරි වෙච්ච කුසලයන් පිළිබඳවත් පසුතැවිල්ලට ලක් වෙනවා. ඔබට බොහොම ඉතාමත්ම පැහැදිලි මේ කියපු කාරණාව. එකක් තමයි Tamanගේ යතින් කිසියම් වෙලාවකදී අකුසල කර්මයක් සිද්ධ වුණා නම් එහෙම නැත්නම් පාපකාරී ක්‍රියාවක් සිද්ධ වුණා නම් ඒ කටින් වෙන්න පුළුවන් වචනෙන් වෙන්න පුළුවන් මනසින් වෙන්න පුළුවන්. ඒකට ඒ ගැන හිතලා කිසියම් කෙනෙක් දුක්ඛිත ස්වභාවයකට පසුතැවිල්ලට ලක් වෙනවා. අපි පස්සුව ඒ කාරණාවන් පිළිබඳව ඔබට සඳහන් කරන්න මේ මූලික වශයෙන් තිබෙන න්‍යායාත්මක කොටස පිළිබඳව තමයි ඔබට මේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ වගේම තමයි කිසියම් කෙනෙක් Tamanගේ කායික වශයෙන් මානසික වශයෙන් සහ වාචික වශයෙන් යම් යහපත් වූ ක්‍රියාවක් කරගන්නට බැරි වුණා යයි කියලා කිසියම් කෙනෙක් පසුතැවිල්ලට ලක් වෙනවා නම් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම යම් ජීවිතයේ යම් අවස්ථාවකදී කිසියම් කෙනෙක් Tamanගේ ජීවිතයේ දිහා ආපහු හැරලා බලනකොට Tamanට මේ කාරණා දෙකින්ම ඇතැම්මත්තන්ට විඳවන්න සිදු වෙනවා. හැබැයි ඔබ ඔබේ ජීවිතයේ තුළ කිසියම් වෙලාවකදී ඔබ හිතුවත් කල්පනා කළොත් මම මගේ ජීවිතයේ තුළ නෑ මම පින් කරලා තිබෙනවා. කුසල් කරලා තිබෙනවා. ධර්මී වඩලා තියෙනවා. එතකොට ඔබට කිසිසේත්ම පසුතැවිල්ලට ලක් වෙන්න කාරණාවක් ඇත්තේ නෑ. ඔබට ඔබේ සිත තුළ සතුටක් ඇති කරගන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ පසුතැවීම කියලා කියන කාරණාව ඉතාමත්ම හොඳින් පැහැදිලිව මෙතනදී දකින්නට පුළුවන්කමක් තිබෙනවා. තවත් කාරණාවක් මා සඳහන් කරන්න කැමැති අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වන තපනීය කියලා තවත් සූත්‍රයක් තිබෙනවා. එතකොට මා මුලින් සඳහන් කරපු අංගුත්තර නිකායේ පළවෙනි කොටසේ තියෙන්නේ කිසියම් කෙනෙක් කායිකව වාචික සහ මානසික වශයෙන් අකුසල කර්මයක් කරලා තිබෙනවා නම් ඒ ගැන යා පසුතැවිල්ලටපත් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කායික වාචික සහ මානසික වශයෙන්
තමන්ට කුසලයක් කරගන්න බැරි වුණා යයි කියලා පසුතැවිල්ලට ලක් වෙනකොට පැහැදිලි වශයෙන්ම පසුතැවිලි දෙකක් තියෙනවා. හොඳ සහ නරක වශයෙන් එතනදී අපිට විග්‍රහ කරන්න පුළුවන්. අපිට පේනවා අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වන තපනී සූත්‍ර දේශනාවේදීත් මේ ආකාරයටම කාරණාවක් සඳහන් කරනවා. ඒ තමයි ඒත් පසුතැවිල්ලට ලක් වෙන්න පුළුවන් කාරණාවක්. ඒ කාරණාව සඳහන් කරන්නේ වැරදි දෘෂ්ටිය, එහෙම නැත්නම් වැරදි දැකීම, වැරදි ලෙස සිතීම, වැරදි ලෙස කතා කිරීම, වැරදි ලෙස ක්‍රියා කිරීම, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය. මෙන්න මේ ආදී වශයෙන් පමණක්ම නෙමෙයි වැරදි ලෙස සිත එකඟ කරගන්න බැරි වීම, වැරදි නුවණ, වැරදි මිදීම. මේ ඔක්කොම කාරණාවන් පැහැදිලි කරලා පෙන්වුම් කරනවා. මෙයත් එක්තරා ආකාරයකට යම් දවසකදී යම් මොහොතකදී මිනිස්සෙකුට තමන්ගේ ජීවිතයේ තුළ පසුතැවිල්ලට ලක් වෙන්න සිදුවෙන කාරණාව. දැන් බලන්න මුලින් සඳහන් කළේ කායික වාචික සහ මානසික වශයෙන් තමයි මේ ක්‍රියාවන් දෙකට බෙදුවේ. එකක් වැරදි සිදු කිරීම නිසා පසුතැවිල්ලටපත් වෙනවා. අනිත් පැත්තෙන් හොඳ දෙයක් කරගන්න බැරි වුණා යයි කියලත් එතනදිත් පසුතැවිල්ලට ලක් වෙනවා. මෙතනදිත් කිසියම් වෙලාවකදී මේ තවදුරටත් අපට පේනවා පුළුල් ලෙස විග්‍රහයට ලක් කිරීමක් කරනවා. ඒ තමයි යම් කිසි ආකාරයකට තමන්ගේ ජීවිතයේ තුළ වැරදි ලෙස යම් කිසි දෙයක් සිදුවා නම්, වැරදි කතාවක් සිද්ධ කළා නම්, වැරදි ක්‍රියාවක් සිද්ධ කරා නම්, වැරදි ආකාරයකට අපිට සිහිය පිහිටවීම, එහෙම නැත්නම් සිහි කල්පනාව වැරදි විදිහට අපි යොදාගත්තා නම්, අපිට අපේ සිත එකඟ කරගන්න බැරි විච ස්වභාවයක් තිබුණා නම්, මේ සියලුම දේවල් තුළ මිනිස්සුෙකුට තමන්ගේ ජීවිතයේ තුළ පසුතැවිල්ලට ලක් වෙන්න සිදු වෙනවා. දැන් සමහර වෙලාවට අපිට හොඳ දැනීමක් නැතුව, අවබෝධයක් නැතුව අපි වැරදි ලෙස ක්‍රියාවට නංවනවා. වැරදි වචන කතා කරනවා. ඒ වගේම වැරදි විදිහට තමන්ගේ ජීවිකා වෘත්තය පවත්වාගෙන යනවා. ඊළඟට මේ ආදී වශයෙන් අපිට පේනවා තමන්ගේ ජීවිතයේ තුළ වැරදි ආකාරයකට යම් ක්‍රියාවන් වල නිරත වුණාට පස්සේ, අදහස් උදහස් ඇති කරගත්තට පස්සේ ඒවා තමන්ගේ ජීවිතයේ තුළ පසුතැවිල්ලට ලක් වෙන්න සිදු වෙනවා. දැන් පින්වත්නි, ඔබ ඔබේ ජීවිතයේ තුළින් විමසා බලන්නට මම ඇත්තටම මගේ ජීවිතයේ තුළ එහිම පසුතැවිල්ලට ලක්විච්ච කාරණාවක් ජීවිතයේ තුළ තියෙනවද කියලා. දැන් ඒකට ඔබට අතීත ආවර්ජනයක් කරන්න පුළුවන්. දැන් මා නිරන්තරයෙන්ම සඳහන් කරන්නේ අතීත ආවර්ජනයන් වලට යෑමේදී බොහොම පරිස්සමින් ඒ කටයුත්ත කරන්න අවශ්‍ය වෙනවා. ඒතර අතීත ආවර්ජනය කියලා සඳහන් කරන්නේ අපි පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම, අපි ජීවිතේ දන්නා තක්කල් කාල පරිච්ඡේදයේ පුරාවටම අපේ ජීවිතයේ තුලින් සමහර විට බොහෝ අඩුපාඩුකම් සිද්ධ වෙලා තිබෙනවා. අපි සාමාන්‍ය මිනිස්සු, පෘථග්ජන මිනිස්සු. ඒතර පෘථග්ජන මිනිස්සු වුණාම අපිට ඕන තරම් අපි අතින් කායික වශයෙන්, වාචික වශයෙන් සහ මානසික වශයෙන් වැරදි සිදු වෙන්න පුළුවන්. වැරදි නැති මිනිස්සෙක් සමාජය තුළ සොයා ගන්නවයි කියලා කියන එක ඉතාමත්ම දුර්ලභ කාරණාවක්. සමහර ඇත්තන් සඳහන් කරන්නේ මම කිසිම පාපකාරී ක්‍රියාවක් කරන්නේ නැහැ. ඒ නිසා මම පංචශීලයේම ආරක්ෂා කරනවා. මේ විදිහට සමහර ඇත්තන් සඳහන් කරනවා. ඒ නිසා මම වැරද්දක් කරන්නේ නැහැයයි කියලා කියනවා. ඔව්, එතකොට අපි කියන කාරණාව ඉතාමත්ම හොඳින් අපිට පිළිගන්න පුළුවන්. එතකොට ඒ කියම මගින්ම ඔබ සීලවන්තෙක්, ගුණවන්තෙක් යයි කියලා අපිට විග්‍රහ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් සමහර පිරිස් සඳහන් කරන්නේ මම පන්සලකට ගියේ නැති වුණාට, හාමුදුරන්ට වැන්දි නැති වුණාට, මම දන් පින් කටයුතු සිදු කළේ නැති වුණාට මම හොඳට සීලය ආරක්ෂා කරනවා. එහෙම නැත්නම් මගේ අතින් වැරද්දක් සිදු වෙන්නේ නැහැ. ඉතින් එහෙම කියපුවාම අපිට ඒත්තු සීලවන්තයන් විදියටම ගණනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. යම් තාක් දුරට යාගේ කායික, වාචික සහ මානසික වශයෙන් සංවරශීලී ස්වරූපයක් ඇති වෙන්නත් නේ. නමුත් අපි එයාගේ මනසේ තියෙන ක්‍රියාකාරී ස්වභාවය කොයි වගේද කියලා අපි දන්නේ නැහැ. මොකද හේතුව හැම මොහොතක් පාසාම, හැම අවස්ථාවකදීම අපේ සිත් තුළ අකුසලයේ බලවත් වෙන අවස්ථාවන් තියෙනවා. දැන් ඔබම හිතන්ට එහෙම කිව්වට ඒ ඇත්තන්ට යම් කිසි සිදුවීමක් ඇති වුණාට පස්සේ සිදුවීමේදී යාට සමහරවිට ඒක ඉවසන්න බෑ, දරන්න බෑ. ඊළඟට අධික ලෙස කේන්තිෙන්න පුළුවන්, ලෝභය ඇති වෙන්න පුළුවන්. ඒත් එහෙම කියපුවාම අපි කොහොමද පිළිගන්නේ අපි සීලවන්තෙක්, ගුණවන්තෙක්, එහෙම නැත්නම් ප්‍රඥාවන්තෙක් විදියට? එතකොට අපි දකින්න ඕනේ අපි පන්සලට ගියේ නෑයයි කියලා, බණ අහන්න ගියේ නෑයයි කියලා, ස්වාමින් වහන්සේට වැඳි නෑයයි කියලා, මං වැරදි කරන්නේ නෑයයි, ඒ නිසා අනිත් අයට වඩා මම සීලවන්තයයි කියලා එහෙම කිව්වට
අපි එයාගේ මනසේ තියෙන ස්වභාවය අපි දන්නේ නැහැ. ඒකට ලෝභයත්, දේශයත්, මෝහයත් කිසියම් කෙනෙක් සම්පූර්ණයෙන් Tamanගේ ජීවිතය තුළින් නැති කරලා තිබෙනවා නම්, ඒ තැවීමට ලක් කරලා තිබෙනවා නම්, සිසිල්භාවයට පත් කරලා තිබෙනවා නම් අපිට යා යම්තාක් දුරට ජීවිතයේ තුළ පාලනයක් ඇති කරගත්ත කෙනෙක්. එතකොට කායික, වාචික සහ මානසික වශයෙන් සංවරශීලී ස්වරූපයෙන් යුක්ත වූ කෙනෙක් විදිහට සලකන්න පුළුවන්. ඒ නිසාම අපට සඳහන් කළේ අපට අපේ ජීවිතයේ තුළ ඕන තරම් අපිට පසුතැවිල්ලට ලක් වෙන්න සිදුවන කාරණාවන් තිබෙනවා. දැන් ඒ නිසා පසුතැවිල්ල කියලා කියන එක මේකේ තියෙන කාරණාවන් ගොඩක් තියෙනවා පින්වත්නි. ඒ කාරණාවන් තමයි සමහර ඇත්තන් Tamanගේ ජීවිතයේ තුලින් බරපතලම ආකාරයේහි අකුසල කර්මයන් සිද්ධ කරපු පිරිස් ඇති. මේ ධර්මයට දේශනා කරන වෙලාවේදී ඔබට වඩාත් හොඳින් මම පැහැදිලි කරනම් අඹපලි තෙරණිය පිළිබඳව සඳහන් අවස්ථාව. මේ දේශනාව අවසානයේදී මම මේ කාරණාව සඳහන් කරන්න හේතුව මොකද? මේ හැම දේශනාවක් අවසානයේම අපි යා යුතු අරමුණක් තිබෙනවා. දිශාවක් තිබෙනවා. ඒ දිශාවට තමයි අපේ මනස සහ අපේ ධර්මයේ අපි යොමු කරගත යුතු වන්නේ. ඒතරම් සඳහන් කළේ අපට අපේ ජීවිතයේ තුල කරගත්ත බරපතලම අකුසල කර්මයන් තිබෙනවා. ඒ වගේම බරපතලම කුසල කර්මයක් තිබෙනවා. අපි මේකට කියනවා ගරුක ධර්ම කියලා කොටාසයක් සඳහන් කරනවා. ඒකට ගරුක ධර්ම විදිහට සඳහන් කරනවා. ඒකට මරණාසන්න වෙලාවේදී කෙනෙකුට Tamanගේ ජීවිතේට මේ ගරුක ධර්මම විදිහට එහෙම නැත්නම් බරපතල කුසල කර්ම සහ බරපතල අකුසල කර්ම මතුවෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට සඳහන් කළොත් පංච ආනන්තරීය පාප කර්ම කියලා කියන්නේ බරපතලම අකුසල කර්මයන් විදිහට නියත වශයෙන්ම Tamanගේ ජීවිතයේහි ඊළඟ ආත්ම භාවයේදී විපාක විඳින්නම සිදුවන කාරණාවන්. මව මැරීම, පියා මරීම, ඒ වගේම සංඝ බෙහෙදේ මේ ආදි වශයෙන් කාරණා පහක් පිළිබඳව අපි අතොත් සඳහන් කරලා තිබෙනවා දන්නවා. එවැනි සිදුවීමක් Tamanගේ ජීවිතයේ තුළ සිදුවලා තිබුණොත් මරණාසන්න වෙලාවේදී Tamanට එය නියත වශයෙන්ම Tamanගේ ඊළඟ භවයට බලපාන්න පුළුවන්. ඒකට ගරුක ධර්ම කුසල කර්මිනුත් අපට අපේ ජීවිතය තුළ තිබෙනවා. අපි සඳහන් කළොත් අපි ඔය කටනි චීවර පූජාවන් ඇතුළු අටමහා කුසල් Tamanගේ ජීවිතය තුළ සිදු කරනවා නම් ඒ කරගත්ත දේවලුත් Tamanගේ මරණාසන්න වෙලාවේදී Tamanගේ චුත චිත්තයට බලපාන්න පුළුවන්. එතකොට අපිට පේනවා අපි මේ ජීවිතය සකස් වෙලා තිබෙන්නේ එක්තරා ආකාරයකට කුසල කර්මයන් නිසා. පෙර භවයන් වල කරපු කුසල කර්මයන් නිසා, මේ ආත්ම භාවයේදී කරපු කුසල කර්මයන් නිසා. ඒ නිසා මේ සසර පුරාවටම අපි එක්තරා ආකාරයකට මේ ඉපදී මෙරි යනවායි කියලා කියන්නේ මේ කුසල කර්මයන් මත සිදුවන කාරණාවක්. එතකොට අපට අපේ ජීවිතයේ තුළ මනස සකස් කර ගැනීමේදී මයිකයි සඳහන් කළේ අර බරපතලම කුසල කර්මයන් කරලා තියෙන්න පුළුවන්, බරපතලම අකුසල කර්මයන් කරලා තියෙන්න පුළුවන්. ඒකට ඔබට ඔබේ ශක්ති ප්‍රමාණයෙන් මේ කරලා තිබෙන විශේෂයෙන් අපි ගත්තොත් එහෙම කුසල කර්මයන් කියලා කියන්නේ ඔබේ මනස, ඔබේ ආධ්‍යාත්මයේ ගොඩාක් ශක්තිමත් කරන්න පුළුවන් කාරණාවන්. ඒත් ජීවිතයේ තුළ අපි දන්නවා යම් ආකාරයක අකුසල කර්මයන් කරලා තිබෙනවා නම්, බලවත් වූ අකුසල කර්මයන් කරලා තිබෙනවා නම් පංච ආනන්තරී පාප කර්මයන් වගේ දේවල් අපිට යටපත් කරන්න බෑ. හැබැයි ඊට මෙපිටින් තිබෙන බොහෝ කාරණාවන් අපට යටපත් කරන්න පුළුවන් ඔබ කරන බලවත් වූ කුසල කර්මයන් මගින්. ඒ නිසා අපි ඒකත් හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඔබ විශේෂයෙන් ඔබේ ජීවිතය පිළිබඳවම සොයන්ව තීරණය කරලා බලන්නට ඔබට ඔබේ ජීවිතය තුළින් වැඩිපුරම සිදුවලා තිබෙන්නේ කුසල කර්මයන්ද, වැඩිපුරම සිදුවලා තිබෙන්නේ අකුසල කර්මයන්ද. එතකොට ඒ කුසල කර්මයන් සිදු කරලා තියෙනවා නම් ඔබට ඒවා ගැන හිත කල්පනා කරගෙන ඔබේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන්. හැබැයි සතුටු වෙලාම හරියන්නේත් නෑ මේ ජීවිතය තුළ. අපි ඒකත් දැනගන්න අවශ්‍ය වෙනවා. සතුටු වීම මගින්ම ඔබට නිවන් දකින්න බෑ. ඔබ වැඩියෙන් ඒ කුසල කර්මය තුළ නිරත වෙන්න අවශ්‍ය වෙනවා. ඒ විතරක්ම නෙමෙයි ඔබ ඔබේ ජීවිතය සතර සතිපට්ඨානයට යොමු කරගත යුතුම වෙනවා. එතකොට ඔබ කුසලයට බලවත් වෙලා ඔබේ ජීවිතය ගත කළා නම් කොට ඔබ වැඩ කරපු තනක් වෙන්න පුළුවන්, රාජ්‍ය වෘත්තියේ නිරත වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්, පෞද්ගලිකංශයේ වැඩ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ගොවිතැන් කටයුතු සහ නොයෙකුත් දේවල් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ තියෙන මතකම තියෙන මහා කුසල කර්මයන් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට එවැනි කෙනෙකුට
තමන්ගේ ජීවිතයේ පිළිබඳව ආවර්ජනය කරලා බලනකොට තමන්ට ලොකු සතුටක් තමන්ගේ ජීවිතය තුළ ඇති වෙනවා. පින්වත්නි, පසුගිය කාල පරිච්ඡේදය පුරාවටම අපේ net ශ්‍රාවක පින්වත් පිරිස සමග අප විසින් කරන ලද යම් යම් ආකාරයේ ඉල්ලීම් නිසා ඔබ දුන්න ආධාර උපකාර මත පසුගිය අවුරුදු 3ක් ඇතුළත අපි කරපු ශාසනික පුණ්‍ය කටයුතු දිහා බලනකොට ඒ වගේ පසු විපරමක් කරලා බලනකොට අපට ගොඩාක් සතුට වෙන්න පුළුවන් කාරණාවක් තිබෙනවා. හේතුව මොකද? ඔබේ ආධාරයේ මත අපි විශාල ශාසනික වශයෙන් ජීවිතයේ සමහරවිට කවරම දායකවත් Tamanට යම් ආකාරයෙන් උදව්වක් උපකාරයක් කරගන්න බැරි විච මහා පුණ්‍ය කටයුතු වලට ඔබ අතහිත දීලා තිබෙනවා. අපි විශේෂයෙන් OSC භවන් සකස් කිරීම කළා, ආවාස කුටි සකස් කිරීම කළා, වැසිකිලි කැසිකිලි සකස් කිරීම කළා, දානශාලාවල් සකස් කිරීම කළා. ඉතින් මේ බොහෝ දේවල් විවිධ තැන්වලට උදව් උපකාර කිරීම මේ සියලුම දේවල් අපට පේන අපේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට සතුටක් භුක්ති විඳින්න පුළුවන් කාරණාවක්. ඒ සතුටක් භුක්ති විඳින්න කියලා කියන්නේ කුසලයේ බලවත් වෙච්ච අවස්ථාවක්. ඒ හැම වෙලාවක් තුළදීම ඔබ ශක්ති සම්පන්න විදිහට ඒ සඳහා උදව් උපකාර කළා. අපි ඒ සඳහා ක්‍රියාවේ නිරත වුණා. අපි ඒකට ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය වෙන්නේ ඒ කාරණාව ගැන හිතලා සතුට වෙන ගමන් මට ප්‍රඥාව පහළ වේවා. මට ප්‍රඥාව පහළ වේවා මේ උතුම් ධර්මයේ අවබෝධ කරගන්න, කෙලෙස් නැති කරගන්න. මේ සසර නිවාලන්ට අවශ්‍ය කරන මඟ විවර වේවායයි කියලා කියන මෙන්න මේ ප්‍රාර්ථනාව තමයි පින්වත්නි අපේ සිත් තුළ හැම වෙලාවක් තුළම තියාගෙන ඒ අනුව අපි ධර්ම මාර්ගය තුළ වැඩි යුතු යන්නේ. ඒ නිසා පින්වත්නි ඔබ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම ඒ කටයුතු සඳහා උදව් උපකාර කළා. ඒ නිසා ඔබට ඔබේ සිත පිළිබඳව එහෙම නැත්නම් ඔබ කරපු කුසලයේ පිළිබඳව ඔබට සිහිපත් කරමින් සතුටු වෙන්න පුළුවන්. අපිට දන්පැන් පූජා කළා. දැනටමත් මේ පූජා කරන ඒ සියලු දිනාටමත් නැවත නැවතත් මේ වෙලාවේදී අපි පුණ්‍ය අනුමೋದනා කරනවා. ගිය වසරේ වගේම මේ වසර පුරාවටත් ඔබ මේ බාරගත් දන්පින් කටයුතු ඒ විදිහටම අපේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරියන් විහාරස්ථානයේ සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා ඔබට නැවත නැවතත් මේ ක්‍රියාව පිළිබඳව අපි පුණ්‍ය අනුමೋದනා කරනවා. අර කිසියම් කෙනෙක් ඒ විදිහට Tamanගේ ජීවිතයේ තුළ බලවත් විදියට කුසලයේ බලවත් කරගෙන සිද්ධ කළා වගේම අකුසලයේ ඔබේ අතින් සිද්ධ වෙලා තිබෙනවා නම් ඔබම හිතන්න කල්පනා කරන්නට පසුගිය කාල පරිච්ඡේදය තුළ Tamanගේ අතින් අකුසලයන් විදියට සිදුවිච්ච කාරණාවන් මොනවද? එහෙම නැත්නම් Tamanගේ අතින් යුතුයකම් ඉෂ්ට කරන්න බැරි වුණාද? Tamanගේ අතින් වාචික වශයෙන් එහෙම නැත්නම් වචනයෙන් යම් යම් දේවල් ප්‍රකාශයට පත් කළාද? ක්‍රියාවෙන් සමහර දේවල් වැරදි දේවල් ඔබ සිද්ධ කළාද? ඒකට මේ දේවල් පිළිබඳව හිතනකොට කල්පනා කරනකොට මේ අකුසලයි අපි නැති කරන්නත් අපි මේ ජීවිතය තුළ බලවත් විදිහට අපි කුසල කර්මයන් කරන්න අවශ්‍ය වෙනවා. ඔබට මතක නම් භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරන්ට දේශනා කරපු කාරණාවක්. ඒ ඊ타මත්ම වැදගත් වෙනවා. හේතුව මොකද? හරි ලස්සන උපමාවක් පින්වත්නි එතනදී පැහැදිලි කිරීමක් කරන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් කණ්ණාඩියක් ළඟට ගියාට පස්සේ කණ්ණාඩියෙන් අපි මුහුණ බලනකොට ආපෞසරයක් අපි මේ රූපේමයි අපිට දකින්න පුළුවන්කමක් තියෙන්නේ. එනිසා අපේ සිරුර තුළ තිබෙනා වූ අපේ රූපේ හැම දෙයක්ම අපට බලන්නට පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා. රාහුලයේ කිසියම් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව කිරීමේදී Taman ඇත්ත වශයෙන්ම ඒ කරන ක්‍රියාව කායික වෙන්න පුළුවන්, ටින් කියන දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි වචනෙන් කියන දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Tamanගේ කයින් කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මනසින් සිතන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. මේවා දෙවතාවක් තුන් වතාවක් ගැන හිතලා මතලම කල්පනා කරලා මේ කටයුත්ත කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපිට මෙතනදී අවධාරණය කිරීමක් කළා. හේතුව මොකද? අපි සමහර වෙලාවට කිසිදු දෙයක් පිළිබඳව හිතන්නේ කල්පනා කරන්නේ නැතුව තමයි වචන භාවිත කරන්නේ. ඒ වචනයක් භාවිත කිරීමේදී වචනයක් පිට කිරීමේදී දෙවතාවක් හිතන්න කීවා. හේතුව මොකද? ඒ වචනීය කියවීම මගින් ඔබට කොයිතරම්නම් යම් ආකාරයක සහනදායි පිළිවෙතක් යහපතක් සිද්ධ වෙනවද? ඒ වචනීය කීම තුළින් අනිත් අයට කොච්චරනම් රිදවීමක් සිද්ධ වෙනවද? අයහපතක් සිද්ධ වෙනවද? කිසියම් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව කිරීමේදී මට කොච්චර යහපතක් සිද්ධ වෙනවද? අනිත් අයට කොච්චර යහපතක් සිද්ධ වෙනවද?
මනසින් යම් යම් දේවල් හිතනකොට මතනකොට ඒ දේ මට කොච්චර යහපතක් වෙනවද අනිත් අයට කොච්චර අයහපතක් සිද්ධ වෙනවද. දැන් එතකොට අපිට පේනවා ලෝකයේ තුල ගොඩාක් වෙලාවට මිනිසුන්ගේ ජීවිත තුළ තියෙන්නේ තමන්ගේ පැත්ත පමණක්ම හිතන කාරණාවක්. අපි ඒකට සඳහන් කරනවා ඒක චක්කු කියලා. ඒ කියලා කියන්නේ එක පැත්තයි එක ඇහැක් තියෙන මිනිස්සෙක්. ඒ එක ඇහැක් තියෙන මිනිස්සයා හැම වෙලාවෙම එක ඇහැකින් බලන්නේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ දිහා විතරයි බලන්නේ. ඒ කියන දේවල් තුළින් කරන ක්‍රියාවන් තුළින් හැම වෙලාවෙම තමන්ගේ පැත්ත විතරක් කල්පනා කරනවා. අනුන් හිතන්නේ අනුන් ගැන කල්පනා කිරීමක් සිදු කරන්නේ නැහැ. එතකොට ආත්මාර්ථකාමී தත්ත්වය ඊටාත්ම හොඳින් පිළිඹු වෙනවා. එතකොට තමන්ට හරියොත් එච්චරයි අනිත් මිනිස්සුන්ට ඕන විපත්තියක් සිදු වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් සමහර වෙලාවට අපිට පේනවා ඇති ওই ව්‍යාපාර කරන තැන්වලදී ව්‍යාපාරිකයන් හැම වෙලාවෙම ඒත් හිතන්නේ කල්පනා කරන්නේ මේ තමන්ට මිල මුදල් ලැබුණොත් ඇති තමන් හරියොත් ඇති අනිත් මිනිසුන්ට මොන දේවල් දුන්නත් වසවිස කවලා දෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් දේවල් කරන්න පුළුවන් එහෙම නැත්නම් වැරදි විදිහට සමහර දේවල් වලට මිශ්‍ර කරලා සිද්ධ කරන්න පුළුවන් ඔබ දකින්න ඇති පසුගිය කාලෙක මීට අවුරුදු 2-3කට පමණ ඉහතදී ওই පිටකොටුව ප්‍රදේශයේ අපි දැක්ක මාධ්‍ය තුල සඳහන් කරපු අවස්ථාවක් විශේෂයෙන් ওই තේ කුඩු වලට විවිධාකාර විදිහේ රසායනික ද්‍රව්‍ය දාලා විකුණන අවස්ථාවක්. ඒ වගේම 3-5 කුඩු වලට ගඩොල් කුඩු මිශ්‍ර කරලා සිද්ධ කරපු අවස්ථාවක්. මේ බලන්න මොනතරම් පාපකාරී ක්‍රියාවන්ද මොනතරම් අනර්ථකාරී ක්‍රියාවන්ද ඊළඟට උර තමන්ගේ පැත්ත විතරමයි හිතන්නේ. උර අනිත් මිනිස්සු ගැන කවරම දායකවත් හිතන්නේ නැහැ. ඒකට අපිට එහෙම බැලුවට පස්සේ අපි මොන හරි දෙයක් කරනකොට හැම වෙලාවක් තුළදීම හිතන්න ඕනේ අනේ මේක මට විතරක් නෙමෙයි මේකේ ඵල විපාක මේකේ මට විතරක් හරි ගිහිල්ලා හරියන්නේ නැහැ. අනිත් මිනිස්සුන්ට යහපතක් සිද්ධ වෙන්න අවශ්‍ය වෙනවා. හේතුව පින්වත්නි කවදාරි දවසක ඔය ඇත්ත හිතන්න කල්පනා කරන්නට ව්‍යාපාරයක් කරන කෙනෙක් ඒ ව්‍යාපාරය කරගෙන ගිහිල්ලා අවසානයේදී යම් දවසක එයා ව්‍යාපාරික ස්ථානයේ තාමත්ම හොඳින් දියුණු කරගෙන එයා කවදාරි දවසක මරණ මංචයකට වැටෙනවා. අපි කවුරුත් අපේ ජීවිතේ මේ කොච්චර දේවල් කළත් මොන දේවල් කළත් අපි අවසානයේදී ජීවිතේ තනි වෙනවා. අපි හුදකලා වෙනවා. එක තැනකට වැටෙනවා. එතකොට තමන් එක තැනකට වැටිලා හුදකලාවේ ඉන්නකොට ඔබට මුළු ජීවිත කාලය පුරාවටම කරපු කී දේවල් එකින් එක ඔබට මැවෙනවා. ඔබේ මනසට දැනෙනවා. ඒකට තමයි අර මිනිස්සු කෑ ගහන්නේ, පශ්චාත්තාපයටපත් වෙන්නේ, මානසික ව්‍යාකුල තත්යකටපත් වෙන්නේ. එතකොට ඔබට දැනෙනවා, ඔබට හිතෙනවා මම මොනතරම් අපරාධයක් කරලාද මිනිසුන්ගෙන් මිල මුදල් හරියම්බ කරගෙන තිබෙන්නේ. මම ගැන විතරක් හිතුවා. මිනිසුන්ට වසකවල නොයෙකුත් දේවල් සිද්ධ කළා. පින්වත්නි මෙන්න මේ විදිහට ජීවිතේ යම් දවසකදී යම් අවස්ථාවකදී අපට අපේ ජීවිතය තුළ පසුතැවිල්ලට ලක් වෙන සිදු වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අම්බලටික රාහුලවද සූත්‍රයේදී තාමත්ම පැහැදිලිව ඔබට සඳහන් කළා පින්වත්නි අපි හැම වෙලාවක් තුළදීම යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරනකොට ඒ ක්‍රියාව සිදු කිරීමේදී දෙවතාවක් තුන්වතාවක් ඔබ කල්පනා කළ යුතු වෙනවා. මේ වැඩෙන් මට විතරක් හරි ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ කරන ක්‍රියාවෙන් අනිත් අයටත් යහපතක් සිද්ධ වෙන්න ඕනේ. දැන් අපි දැක්ක පහුගිය කාල පරිච්ඡේදය තුළ ওই සමාජ මාධ්‍ය ජාලා තුළ ඒ කියන්නේ ගෙදෙට්ට යන පාර ඒ පාර අවහිර කරලා පාර මැදින් හරියට වැටක් ගහලා තියෙනවා. ඉතින් අපිට පේනවා මේ වැටගත්තට පස්සේ අඩි 5ක් 6ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. බොහොම පොඩුයි වපසරියක් තියෙන්නේ. නමුත් අර Tamanගේ තියෙන ආත්මාර්ථකාමී ස්වභාවය නිසා තවත් කෙනෙක් ගැන හිතන්න බැරිකමක් තියෙන නිසා හරියටම පාර මැද මොකද මේ ගෙදෙට්ට වාහනයක් ගන්න බැරි විදියට ත්‍රිවිලයක්වත් ගන්න බැරි විදියට හරියටම පාර මැද කණුවක් ගහලා ඉවරලා එතනදී ඒ පාර සකස් කිරීම නැත්නම් පාර අවහිර කිරීමක් කරලා තියෙනවා. මම දන්නේ නැහැ මේ කාරණාව පිළිබඳ දෙපැත්තකට මැති සමහරලාට අන් අයගේ වත්තක් පාගෙන යත පාරක් කපාගත්තත් එහෙම නැත්නම් තිබිච්ච පාරට මේ විදියට වැටක් ගහවද කියලා කියන එක අපි දන්නේ නැහැ. හැබැයි බලනකොට මේ බොහොම සුළු කාරණාවන් අඩි 1කට 2කට 3කට මිනිස්සු සමහරලාට ගහ ගන්නවා මරා ගන්නවා නොයෙකුත් දේවල් සිද්ධ කරනවා. ඉතින් එතකොට අපිට පේනවා අපි මොනතරම්නම් මේ ආත්මාර්ථකාමී ලෝකයක් තුළද අපි ජීවත් වෙන්නේ. මිනිස්සු මැරෙනකොට මේවා කොහෙද ගෙනියන්නේ? සමහර වෙලාවට ගේ තුල තියෙන කාමර දෙක තුනක් බෙදා ගන්න බැරිව. සමහර වෙලාවට අපිට පේනවා කාමර 3-4ක් තියෙන ගයක් ඇතුලේහි දරුවෝ සමහරලාට 3-4 දෙනෙක් ඉන්නවා. දෙමව්පියෝ දෙන්නෙක් ඉන්නවා. මේ ඔක්කොම එකක්වත් බෙදා ගන්න බැරිව මහා යුද්ධයක් ගේ ඇතුලේ සිදු කරනවා. තනි කෝප්පයක් බෙදා ගන්න බැරුව, ඇඳක් බෙදා ගන්න බැරුව, කබඩ් එකක් බෙදා ගන්න බැරුව.
අම්මා තාත්තා මරණයට පත් වුණාට පස්සේ ගෙදර තියෙන පරණ විච්චි බඩු මුට්ටු ටික බෙදා ගන්න බැරුව අපිට පේනවා කොච්චර මිනිස්සු කෑකොස්සන් ගන්නවද, එහෙම නැත්නම් කොච්චර අඬදබර වීම සිදු වෙනවද, කොච්චර ආත්මාර්ථකාමී විදියට කටයුතු කරනවද. සමහර වෙලාවට Taman ගන්නා තීරණය ඊ타ත්ම දැඩි තීරණයක්. සමහරවිට අපි එක පාට කිසිම දෙයක් පිළිබඳව හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව දැඩි තීරණ අපේ ජීවිතය තුළ ගන්නවා. මේ දැඩි තීරණ ගැනීමේදී බරපතල විදියට Tamanගේ ජීවිතයට ඒවා බලපානවා. දැන් සමහර වෙලාවට කෙනෙකුට ගහන්න ඕනේ කියලා සිතුවිල්ලක් හිතුණාට පස්සේ ඒ ආවේගයක් ආපු වෙලාවකදී අපි දැඩි සිතුවිල්ලෙන් යුක්තව කිසිම දෙයක් ගැන අපි හිතන්නේ කල්පනා කරන්නේ. Taman මෙච්චර කාලයක් ජීවත් වෙච්ච ස්වභාවය පිළිබඳව, Tamanගේ ධර්මල්ලන් පිළිබඳව, ඥාතීන් පිළිබඳව කිසි කෙනෙක් පිළිබඳව අපි හිතන්නේ කල්පනා කරන්නේ නැතුව අපි කෙනෙකුට පහර දීමක් කරනවා, වචන ප්‍රකාශයට පත් කරනවා. ඒ ගහන වෙලාවකදී අපිට පේනවා සමහරලාට ඒ ගහන පහරකින් කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. දැන් ඔබට ওই බෝගම්බර සහ වැලිකඩ වගේ තැන් වලට ගියාට පස්සේ ඒ වගේ තැන්වල අපිට පේනවා සිය ගණනාවක් මිනිස්සු මේ පසුතැවිල්ලට ලක්විච්ච මිනිස්සු. අපිට හොඳටම පසුතැවිල්ලට ලක්විච්ච මිනිස්සු හොයාගන්න පුළුවන් ওই සිරමැදිරි වලට ගියාට පස්සේ. ඒ සිරමැදිරි වලදී අපිට පේනවා ඒ ඇත්තන්ගේ ජීවිතවල කියන දුක වේදනාව කොච්චරද කියලා. සමහර වෙලාවට අපි ජීවත් වෙනකොට අපි බොහොම චණ්ඩින් වගේ ජීවත් වෙනවා, සිංහයෝ වගේ ජීවත් වෙනවා. මම කිසි කෙනෙකුට නැමෙන්නේ නැහැ කියලා සමහරලාට එහෙම කීක හිත කල්පනා කරපු අය බොහොම ආවේගශීලී විදියට යම් තීරණ අරගෙන නොයේ කාකාරයේ එන කොටා ගැනීම සිදු කරලා අවසානයේ දෙවුන්න සිදුවන්නේ අර වගේ සිරමැදිරියක් ඇතුළට ගිහිල්ලා අනේ මම කරපු ක්‍රියාව පිළිබඳව හිත කල්පනා කර ඒත් දුක් විඳින දසදහස් වාරයක් Tamanගේ මනසින් ඔවුන් මරණයට පත් වෙනවා. මට පින්වත්නි ඒ වගේ අවස්ථා ගණනාවක් මුණ ගැහිලා තියෙනවා. මීට වසර ගණනාවකට පෙරත් මම ඔය ඇත්තන් මේ ගැන සඳහන් කළා තිබෙනවා. බෝගම්බර බන්ධනාගාරයට ගියපුවාම මිනි 3ක් Tamanගේ අතින් මරණයට පත් වෙච්ච එහෙම නැත්නම් ඔහු සඳහන් කරපු ආකාරයකට ඔහු මිනි 3ක්ම මරණයට පත් කරලා තිබෙනවා. එක මිනිහෙක් පිළිබඳව ඔහුගේ සිත තුළ තිබිච්ච දැඩි කෝප සහගත ස්වභාවය නිසා ඔහු ගණන් කරලම කෑලි 18කට කියපුවා කියලා මම සඳහන් කළා. ඒ සිද්ධි පිළිබඳව අහගෙන ඉන්නකොට කියනකොට මේ තරම් දැඩි හිතක් තිබිච්ච මිනිහෙක් පස්සේ කාලේදී අපේ කකුල් දෙක අල්ලගෙන වැඳ වැටිලා වයස අවුරුදු 54ක් වෙනවට වැටි අඬා කියන දේ බලනකොට මොන තරම්නම් ජීවිතේ පසුතැවිල්ලට ලක් වෙනවද, මොන තරම්නම් අකුසලයේ බලවත් වෙලා තිබෙනවද. දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්ම ඒ වෙලාවේදී අපිට පේන උට ඒ ක්‍රියාව ඵල විපාක විඳින්න සිදු වෙලා තිබෙනවා. හිතින් කොච්චර දසදහස් වාරයක් ඔහු විඳවනවා ඇතිද. අන් අයට සමහරලාට වංචා කරලා කපටිකම් කරලා ඊළඟට නොයේ ආකාරයේ දේවල් වලින් මිල මුදල් ලබාගත් පිරිස, නොයේ ආකාරයේ වැරදි ක්‍රියාවන්ට ඉදිච්ච පිරිස මේ විදිහට පින්වත්නි සමාජයේ තුල ඕන තරම් අපිට පේනවා දසදහස් වාරයක් මෙරි Tamanගේ ජීවිතය තුළ මේක විඳවනවා. ඒ විඳවන ස්වභාවයේ අපිට පේනවා මිනිස්සෙක් hina වෙලා හිටියට, මිල මුදල් අතේ කරේ තිබුණාට, රත්තරන් ආභරණ පැලඳගෙන හිටියට, හැබැයි එයා දන්නවා යාගේ හිත මම මොනතරම් වැරදි ක්‍රියාවලින්ද මේ මුදල් උපයලා තියෙන්නේ, මොනතරම්නම් වැරදි ක්‍රමවලින්ද අයථා ක්‍රමවලින්ද මම මේ දේවල් උපයලා තියෙන්නේ. එහෙම නැත්නම් අනුන්ගෙන් සොරකම් කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. මොනතරම් කතරගම දේවාලෙට ගිහිල්ලා දෙවියන්ට මොනතරම් බාරහාර වුණත් අනේ මම මේක බේරලා දෙන්න කියලා කතරගම දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. පින්වත්නි, අකුසල කර්මී කියලා කියන එක අපි කොතනක හිටියත් අපි කරපු කර්මී අපිට ඵල විපාක විඳින්න සිදු වෙනවා. ඔබ දන්නවා ඔබේ ජීවිතේට බොහොම සමීපම විචි කාරණාව තමයි අඟුලිමාල තෙරුන් වහන්සේ පිළිබඳව ක්‍රියාව. එතකොට අපි මොනතරම්නම් බුද්ධිමතෙක් හිටියත් විවේතෙක් වෙලා හිටියත්, අපි මොනතරම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වෙලා හිටියත්, හැබැයි ඔබට ඔබේ ජීවිතයේ තුළින් අකුසල කර්මයක් කරලා තිබෙනවා නම්, වැරදි ක්‍රියාවක් කරලා තිබෙනවා නම් ඔබට ඒක ඵල විපාක විඳින්න සිදු වෙනවා. දැන් බලන්න මම සඳහන් කළේ ඒකයි, අර දෙවියන්ට Tamanගේ ජීවිතේ බාර කරලා අනේ දෙවියනේ මගේ ජීවිතේ බේරලා දෙන්න, මගේ අතින් මෙහෙම වැරද්දක් වුණායයි කියලා දෙවියන්ට මේ කර්මයේ වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් දෙවියන්ට දසදහස් ගණන් මිල මුදල් දීලා අල්ලස් දීලා, එහෙනම් මේ ලෝකේ ඉන්න බලගතුම දෙවියන්ටත් අල්ලස් දීලා Tamanගේ ජීවිතේ බේරගන්න කියලා කිව්වට කවදාවත් ඒක කරන්න බෑ. හේතුව මොකද? අපිට පේනවා අඟුලිමාල තෙරුන් වහන්සේ
අංගුලිමාල තෙරුන් වහන්සේ Taman පැවිදි තත්ත්වයට පත් වෙන්න ඉස්සර වෙලා ඒ වෙලාවේදී දහස් ගණනක් මිනිසු මරණයට පත් කළා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය නිසා ඒ කරුණාව නිසා අංගුලිමාල තෙරුන් වහන්සේ එහෙම නැත්නම් ඔහු පැවිදි තත්ත්වයට පත් වුණා. අංගුලිමාල තෙරුන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. එතකොට අංගුලිමාල තෙරුන් වහන්සේ එහෙම නැත්නම් අංගුලිමාල Tamanගේ ජීවිතේ වැරදි මඟට ගියේ අවිචාරවත් ගුරුවරයෙක් නිසා. කිසිම විචාරවත් බවක් නැතුව ගුරුවරයෙක් දුන්න වැරදි උපදේශය නිසා තමයි ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ, විනාශ ස්වභාවයට පත් වුණේ. මිනිසු මරමර දහස් ගණනක් මිනිසු මරමර මේ විදිහට කරපු කෙනා හැබැයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සත්පුරුෂ ක්‍රියාව නිසා, උතුම් බුද්ධ වචනය නිසා ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. පැවිදි තත්ත්වයට පත් වුණා. පැවිදි තත්ත්වයට පත් වෙලා පිණ්ඩපාතේ වැඩම කරන අවස්ථාවේ මිනිසු බීතියට පත් වුණා. මිනිමරුව එනවා කියලා මිනිස්සු සමහරවිට ගෙවල් ඇතුළට ගිහිල්ලා හැංගෙන්න පටන් ගත්තා. බලන්නකෝ මිනිස්සෙක් පිළිබඳව මිනිසුන් තුල තියෙන සිතුවිලි කොයි වගේද කියලා. පැවිදි තත්ත්වයට සමහරවිට පත් වුණත් මිනිසු ඒ තරම් බීතියක් ඇති කරගන්නවා. මේ රහතන් වහන්සේ නමක් හැබැයි උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එහෙට මෙහෙට මිනිසු ගල් මුල් විසි කරනකොට වතු පිටි වල සුද්ධ කරනකොට ඒ ගල් ඇවිලා උන්වහන්සේගේ ශරීරයේ වදිනවා, පාත්‍රයේ වදිනවා, ඔළුවේ වදිනවා. අපිට පේනවා රහත් ඵලයකටපත් උනත් මේ අකුසලයේ බලවත් වෙලා Tamanගේ ජීවිතය තුල තියෙනවා. ඒකට උන්වහන්සේට පසුතැවිල්ලට ලක් වෙන කාරණාවක් නෙමෙයි. හේතුව මොකද උන්වහන්සේ සියලු කෙලෙස් නැති රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා. හැබැයි රහත් ඵලයටපත් උනත් අර විදියට ඒ අකුසලයේ කරපු නිසා, කුසලයේ බලවත් වෙච්ච නිසා මේ අනුන්ගේ කොහෙවත් යන්නේ නැති කුණු කූඩවල් Tamanගේ කරමත වැටෙනවා. අපිට පේනවා සමහර වෙලාවට අපි කොයි තරම්නම් නිවැරදි ආකාරයකට සිටියත් අපිට සමහර වෙලාවට නිന്ദා අපහාස විඳින්න සිද්ධ වෙනවා. අලාභ සිද්ධ වෙනවා. අනතුරු සිද්ධ වෙනවා. මගතොටේ ඉන්නකොට කොහෙවත් යන වාහන අපේ ඇඟ මත කඩාගෙන වැටෙනවා. ගහක් අටින් යනකොට සමහරලාට ඔහි තිබෙනව ගස්සතු කඩාගෙන වැටෙනවා. මේ අකුසලයේ බලවත් වන අවස්ථාවන් පින්වත්නි. අපිට උඩ අකුසලයේ බලවත් වෙන අවස්ථාව අහවල් වෙලාවේ අහවල් තැනෙයි කියලා අපි කිසි කෙනෙකුට එහෙම කියන්න හැකියාවක් ඇත්තේ නැහැ. මේ වෙලාවෙ වෙන්න පුළුවන්, හෙට වෙලාවෙ වෙන්න පුළුවන්, අනිද්දා දවසේ වෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් හැම වෙලාවකදීම මේ අකුසලයේ මේ ආත්මෙදි කරපු අකුසල කර්ම වෙන්න පුළුවන්, පෙර ආත්ම භාවයන් වල කරපු අකුසල කර්මයන් වෙන්න පුළුවන්. ඒකට ඒ කොයි අකුසල කර්මයේ සිද්ධ කළත් පින්වත්නි අපට පේනවා අපේ ජීවිතය තුළ හැම වෙලාවක් තුළදීම කුසලයේ බලවත් කරගත්තට පස්සේ, කුසලයේ ශක්තිමත් කරගත්තට පස්සේ, පින ශක්තිමත් කරගත්තට පස්සේ මේ පෙර අකුසල කර්මයන් බොහෝ දේවල් අපිට යටපත් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ ආධ්‍යාත්මය තුළ මේ රැකවරණය තිබෙනවා. අපි දන්නවා අපට කිසි කෙනෙකුගේ රැකවරණයක් මේ ජීවිතය තුළ නැහැ. අපි හිතනවා, කල්පනා කරනවා සාමාන්‍ය ලෝකයේ තුළ අපිට අහවල් කෙනාගේ රැකවරණය තියෙනවා කියලා. එහිම රැකවරණයක් තියෙන තනක් පින්වත්නි මේ ලෝකයේ තුල ඇත්තේ නැහැ. ඒ රැකවරණය තමන්ගේ ජීවිතය තුළ පමණමයි තියෙන්නේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අත්තදීපහ විහෙරත එක පැත්තකින් සඳහන් කළේ තමාට පහනක් වෙලා ජීවත් වෙන්න. අනුන්ගේ පහන් වලින් තමන් ආලෝකයේ දකින්නට වඩා, ඒ අන්ධකාරයේ නසාලන්ට උත්සාහ කරනවට වඩා ඔබම ඔබේ ජීවිතයේ තුළ ඒ අන්ධකාරය නැසලා ඔබම ඔබේ ජීවිතය තුළ ආලෝකය ඇති කරගත යුතු වෙනවා. ඒ ආලෝකය ඇති කරගන්නකොට ඒ අපි තමයි අපේ ජීවිතය තුළ ඒ ආධ්‍යාත්මික රැකවරණය අපි ළඟා කරගත යුතු වන්නේ. පස්සේ කාලෙක අපි කොයිතරම්නම් පසුතැවිලි ලක් වුණත් අනේ මට මගේ ජීවිතය තුළ හොඳක් කරගන්න බැරුණා කියලා කිව්වත් ඒකට කාලෙක බොහෝ වෙලාවට ගිවිලා ඉවරයි. මිල මුදල් හම්බ කරපු මිනිසුන්ට, උදේ ඉඳලා රැය වෙනකන් විහිස මහසෙමිච්ච මිනිසුන්ට ජීවිතේ සමහර වෙලාවට ධර්මයක් ගැන හිතන්නේ නැතුව, අඩුම තරමින් දන් හෙන්දක්වත් දෙන්නේ නැතුව එහෙම කටයුතු කරපු මිනිසුන්ට ජීවිතේ කවදරි දවසක විඳවීමක් සිද්ධ වෙනවා. අපි මොනතරම්නම් බරපතල අකුසල කර්මයක් කරලා දෙවියන්ට බාරහාර වුණාට පිටුනත්නි, ඒ අකුසල කර්මෙන් කවදාවත් අපිට නිදහස් වෙන්න බෑ. උසාවියකට ගිහිල්ලා උසාවියේදී ලක්ෂ ගණන් මිල මුදල් වියදම් කරලා අපි දන්නවා වියදම් කරලා මිනිස්සු නීතියෙන් පැනලා ගියාට, නීතියෙන් බේරුණාට කවදාවත් Taman කරපු අකුසල කර්මයෙන් Tamanට බේරෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පේනවා මෙවැනි සිදුවීමක් ඇති වෙනකොට Tamanගේ ජීවිතේට ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඒ වෙනස තමයි
ලෞතර භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ අපට කල්යාණ මිත්‍ර සම්පatti. ඒ කියලා කියන්නේ ධර්ම මාර්ගයේ තමයි අපේ ජීවිතේ වෙනස් කරන්න තියෙන හොඳම කාරණාව බවට පත් වෙන්නේ. දැන් බලන්න මා මේ සඳහන් කරපු කාරණාවේදී අපි කවුරු හරි කෙනෙකුට මොනවා හරි නින්දාවක් අපහාසයක් සිදු කළා නම් ඒ නින්දාව අපහාසය වේවා අපරාධයක් කළා නම් ඒ අපරාධය තමන්ගේ ජීවිතයේ තුලින් කවදාරි දවසක පින්වත්නි විඳවීමට ලක් වෙන කාරණාවක්මයි. දැන් ඔබ දන්නවා මා මුලින් සඳහන් කරපු ආකාරයකට මේ පසුතැවිල්ල කියලා කියන කාරණාව එනකොට පස්සේ කාලෙකදී අපිට දේශයත් මතුවෙන අවස්ථාවක් තියෙනවා. දැන් හිතන්න දැන් මම මේ ධර්ම දේශනාව සිදු කරන වෙලාවේදී වැඩිහිටි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඔබට හිතෙන්න පුළුවන් අනේ මට මගේ ජීවිතයේ තුල මේ කුසලයේ බලවත් කරගන්න බැරි වුණා. මට පුළුවන් කාලේ තිබිච්ච කාලයේදී මට පින් කරගන්න බැරි වුණා. මේ පුළුවන් කාලයේදී මට පින් කරගන්න බැරි වෙච්ච නිසා මට මගේ ජීවිතය තුළ දැන් ලොකු වඩුවක් දෙනවා. මේ පින්කම් කරගන්න බැරි වුණේ මේ දරුවන් නිසා, ඥාතින් නිසා, අම්මා තාත්තා නිසා, වැඩ කරන තැන නිසා. අපි ওই විදිහට එක එක්කෙනාට චෝදනා කර ඉන්නවා. එහෙම කියනකොටම ඔබට පේනවා ඔබේ සිත තුළ දේශේ බලවත් වෙලා තියෙනවා. හේතුව මොකද මේ දරුවෝ හින්දා තමයි මට මේ මොනවත් කරගන්න බැරුණේ, පින්කම් කරගන්න බැරුණියයි කියලා කිව්වහම ඒ කියන වචනේ තුළම පින්වත්නි අපිට පේනවා දේශයේ බලවත් අවස්ථාවක්. ඒ නිසා පසුතැවිල්ලත් එක්කම දේශයේ බලවත් වන අවස්ථාවන් පේන. ඒ නිසා අපිට භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ යම් ආකාරයකින් සඳ මඩල තිබෙනවා. රාත්‍රී කාලයේදී ආකාශයේ දිහා බලනකොට පූර්ණ චන්ද්‍රයා තිබෙනවා. ඒ පූර්ණ චන්ද්‍රයා වැහිලා තියෙනවා සමහරලාට අන්ධකාරයෙන් වලාකුළුලින් වැහිලා තිබෙනවා. හැබැයි වලාකුළු ඉවත් කළාට පස්සේ ඒ පූර්ණ චන්ද්‍රයා පායලා මුළු ලෝකෙම ආලෝකමත් කරනවා වගේ ඔබට ඔබේ ජීවිතයේ තුළ යම් විදියකින් යම් අවස්ථාවකදී මේ ආලෝකයක් නැතිව අන්ධකාරයෙන් වැහිලා තිබුණා නම් මෙතුවක් කාලයක් ඔබට ඔබේ ජීවිතයේ තුළ අකුසලයේ බලවත් වෙලා තිබුණා නම් පින්වත්නි ඔබ අද පටන් මේ මොහොතේ පටන් හිතා ගන්න ඒ බලවත් වූ කුසල කර්මයන් ඔබේ ජීවිතේ ශක්තිමත් කරගන්න පුළුවන් නම් ඔබට ආලෝකයක් ඇතුව ජීවිතය ගත කරන්න පුළුවන්. ඔබම හිතන්න කල්පනා කරන්න ඔබේ අතින් කොච්චර දේවල් අඩුපාඩු සිද්ධ වෙලා තිබෙනවද? ඔබේ අම්මා තාත්තට සමහරකට බැනපු කාරණාවන් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ අම්මා තාත්තට ඔබේ අතින් යම් විදියකින් අපපස්ථානයක් කරගන්න බැරි වෙච්ච අවස්ථා තියෙන්න පුළුවන්. ලෙඩක් දුකක් ඇතිවෙච්ච වෙලාවකදී ඒ පිළිබඳව නොබලපු අවස්ථාවන් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ලක්ෂ ගණන් වියදම් කරලා ඔය ඇත්ත සමහරකට මහා පින්කම් කරනවා. ඒ වගේම මහා සෑයවන් වලට සමහර වෙලාවට ඔබ ලක්ෂ ගණන් වියදම් කරලා ඉවරලා ඔබ කංචුක පූජාවන්, කප්රුක් පූජාවන් සිදු කරනවා. හැබැයි ඔබ ඒ තරම් ක්‍රියාවක් කරපු කෙනෙක් සමහරලාට ඔබේ අම්මා තාත්තට රෙදි කැබල්ලක් අරන් දීපු නැති අවස්ථාවේ අම්මා තාත්තට බෙහෙතක් හේතක් අරන් දීපු නැති අවස්ථාවේදී ලොකු ඖෂධ පූජාවන් ඔබේ අතින් සිදු කරනවා ඇති. හැබැයි ඔබේ අම්මා තාත්තා වෙනින් අඩුම තරමින් බෙහෙතක් හේතක් අරන් දීපු නැති අවස්ථා ඔබේ ජීවිතය තුළ ඇති. ඒව ඔබට අඩුපාඩු විදිහට දැනෙනකොට ඔබේ හිතට ලොකු පසුතැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි අපිට පුළුවන් ඒ පසුතැවිල්ල යටපත් කරගන්නට අපිට බලවත් කුසල කර්මයන් කරලා එන සාරෝගියෙකුට උපස්ථාන කරන එක, ඒ වගේම වැඩිහිටියන් උපස්ථාන කරන එක, යම් විදියකින් සතෙක් ඔබේ අතින් මරණයටපත් වුණා නම් පුංචි සතෙක් හරි වෙන්න පුළුවන් අපිට අභේදානිය දීම මේ ආදී වශයෙන් මේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් කිරීම මගින් ඔබේ කුසලයේ නැත්නම් අකුසලයේ යටපත් කරලා කුසලයේ බලවත් කරගන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා හොඳට ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ තුළ මේ කුසලයට බලවත් වෙච්ච දේවල් කවදාවත් තමන්ගේ ජීවිතයට පසුතැවිල්ලට ලක්වන කාරණාවන් සිදු කරන්න එපා. ඒ නිසා හැමදාමත් හිත සතුටු වෙන්න පුළුවන් ඒ කුසලයේ බලවත් වෙන අවස්ථාවන් ජීවිතය තුළ සිදු කරගන්න. ඒ ඔබට ඔබේ ජීවිතයට ලොකු ආධ්‍යාත්මික රැකවරණයක් ලැබෙන දෙයක් බවට පත් වෙන නිසා ඔබ කිසි දෙයකට බය වෙන්න එපා ජීවිතය තුළ. ඔබ කරපු කුසලයේ යම් වෙලාවකදී ඔබට ඵල විපාක විඳිනවා. ඔබට සමහර ලාවට අදෘශ්‍යමාන විදියටම ඔබ නොදැනීම පින්වත්නි ඔබට මේ ජීවිතයට මේ රැකවරණය ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ දේශනාව ආරම්භයේදී මම සඳහන් කළා මම අම්බපාලි මහා රහත් තෙරණිය පිළිබඳව සඳහන් කරන්නම් කියලා. නමුත් පින්වත්නි මට පේනවා කාල වේලාව බොහෝසෙන් ඉක්ම ගොස් තිබෙන නිසා නැවත දවසකදී අපි මේ සඳහා මම දේශනා කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව ඒ මහා රහත් තෙරණිය පිළිබඳව දේශනාවේදී අපේ ජීවිතයේ පිළිබඳව ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. එක වචනයකින් Tamanගේ
වැරදුනාට පස්සේ සංසාරයේ පුරාවටම විඳවන අවස්ථාවන් තිබෙනවා. එනිසා අපි කයින් වචනින් සිතින් පුළුවන් තරම් අපි යහපත් වූ ක්‍රියාවන් වල නිරත වෙමු. මේ අවුරුද්ද පුරාවටම ඔබට ධර්මයේ වඩන්න තමයි මේ මඟ පෑදීම අද දවසේදී මම සිද්ධ කළේ. ඒ නිසා පින්නත් හොඳට තේරුම් ගන්නට අද ඔබට මා දේශනා කළේ හොඳට මතක තියාගන්න අද තපනීය සූත්‍ර දේශනාව තමයි සඳහන් කළේ. ඒ තමයි අංගුත්තර නිකායේ ප්‍රථම භාගයේ සඳහන් වන සූත්‍ර කොටස. අපි අංගුත්තර නිකායෙම පදනම් කරගෙන අපි ඊළඟ සතියේත් අපි දේශනාවක් සිදු කරනවා. මේ හැම දේශනාවක්ම ඔබට පොතේ සටහන් කරගනිමින් ඔබේ ධර්මාඥානය වඩා වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අපට දන්පැන් පූජා කරන ඒ සියලු දෙනාටමත් අපි නැවත නැවතත් පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ වසර පුරාවටත් ඔබ බාරගත් දන්පින් කටයුතු සිදු කරන්න පුළුවන්. අපි මේ පිළිබඳව ඔබට පසුව දැනුම් දීමක් සිදු කරනවා. පින්වත්නි අද දවසේදී මේ උතුම් දේශනාව සිදු කිරීම සඳහා පුණ්‍යවන්ත උදායකත්වය ලබා දුන්නා කුරුඳුවත්ත සන්නස්ගම ලෙල්ලෝ පිටිය පදිංචි ලක්ෂ්මන් කුරුපාරච්චි මහතා සහ ගර්ලි වසන්තා මෙතනිය ඇතුළු දූ දරු පිරිස විසින් 2022 ජනවාරි 1 වෙනි දිනට 81 වෙනි වියට පා තැබූ කුරුවිට HD ප්‍රේමලතා පැලවත්ත මැණිකේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට විශේෂයෙන් සිද්ධ කරනවා. ඊතුමර නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයත් ලැබේවා. ඒ වගේම පරලෝක සැපත් KAR කුරුපාරච්චි ආදරණීය පියාණන්ට MK පොඩි මහත්තයා ආදරණීය පියාණන්ට KA වයලට් අයිරාංගනී ආදරණීය මෑණියන්ට ඒ වගේම KAM කුරුපාරච්චි ආදරණීය සහෝදරයාට MK අතුල රංජිත් ආදරණීය සොහොයුරාට MK කපිල රංජිත් ආදරණීය සොහොයුරාට සුනීතා කුලනන්දනී සොහොයුරිය ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට මේ කුසලයේ නිවන් පිණසම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. කිසිම භවයකදී අකල් මරණයකට ගොදුරු නොවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම සෝවිරුවන් සහ රණවිරුවන්ටත් ධර්ම දේශනා කළද ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටමත් මේ කුසලය නිවන් පිණසම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි උතුම් දේශනාවට දායකත්වයේ දරව පින්වත් ඔබට ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටම දලදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදී චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවට දායකත්වයේ දරපු පින්වත්තුන්ගේ පරම්පරානුගත මිය ගිලින සිළු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සිළු දෙනාගේම පවුල් වල මිය ගිලින සිළු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසන වෙනුවෙන් අපරිමිත සේවයක් කළ අපවත්ව දල සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් මේ හැම දිනමත් උතුම් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සිල්මල් පීසාකි මහේසක දෙවියන්ටත් මිය ගියා වූ සියලු දිනාටමත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අක්ඛාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.